ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විසිරුවා හැරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා කොල්ලුපිටියේ පදිංචි සුදාන්ත සහ ප්‍රනීලා කුරුප්පු දෙපළ දායකත්වයේ දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තිය දෙසැම්බර් 1 වන දිනට ජන්මදිනය යෙදුන ප්‍රනීලා කුරුප්පු මහත්මියට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාට ධර්මාභෝධය පිණිසම මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා. ගයේන්ද්‍ර පුතුණුවන්ගේ විශ්වවිද්‍යාලීය අධ්‍යාපන කටයුතු සාර්ථක වීම පිණිස මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා. දෙපාර්ශ්වයෙන් පරලෝසපත් සුමිත් කුරුප්පු මහතා, පර්සි ප්‍රනාන්දු, සුවිනීතා ප්‍රනාන්දු, වෛද්‍ය ප්‍රියත් ප්‍රනාන්දු යන අයට මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. පූජ්‍ය මීමුරේ ධම්මවන් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නතාව කස්සප සද්ධම්ම ශ්ලෝකේ අන්තරදාපේති යව සද්ධම්ම ප්‍රතිරූපකං ලෝපේ උප්පජ්ජති යතෝචකෝ කස්සප සද්ධම්ම ප්‍රතිරූපකං ලෝපේ උප්පජ්ජති තතෝ සද්ධම්මං අන්තරදාපේති. අපි මේ ධර්ම දේශනාව මගින් නිවන් මඟ පිළිබඳවමයි කතා කරන්නේ. මේ සමාජයේ නිවන සැනසෙන ජීවිතයක් ඕනේ නැති අය බහුතරයක් හිටියා වුණත් ඒ පිළිබඳ උනන්දු වෙන, ඒ පිළිබඳ සොයන ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි පිරිසක් සිටින බව අපට වැටහෙනවා. අනන්ත උත්සාහයන් දැරූ පිරිසද සිටිනවා. ඒ උත්සාහයන් දැරූ අයටම ගැටලුවක් තමයි මෙතරම් උත්සාහ කරලත් මේ බුදුසමයෙන් පෙන්වන ලද උත්තරීතර ප්‍රතිඵලය හිමි කරගන්න බැරි වුණේ ඇයි, බැරි වන්නේ ඇයි කියන එක පිළිබඳව. මේදී මම දකින කාරණයක් තමයි බහුතරයක් සමාජයේ නැත්නම් සමස්ත සමාජයේ මේ පවතින ධර්මයන්, පවතින අනුගමනීය ප්‍රතිපදාවන්, පවතින විස්තර විවරණයන් පරම සත්‍ය වශයෙන් හිතලයි අනුගමනය කරන්නේ. යම් හේකින් මේ අනුගමනීය ප්‍රතිපදාවල තථාගතයන් වහන්සේ වදාළ අරුත යටපත් වී ඊට පෙර තිබූ අරුතක් හෝ සරල අරුතක් හෝ අන්තර්ගත වෙලා තිබෙනවා නම් අපට අනුගමනීය ප්‍රතිපදාව ඒ නිසා බැහැර වෙනවා නේද? මේ නිසා අපට ඔය සද්ධර්ම ප්‍රතිරූපක නැත්නම් සද්ධම්ම අන්තර්දාන වගේ අංගුත්තර නිකායේ තියෙන සූත්‍ර අමතක කරන්න බෑ. ඒවත් උන්වහන්සේ වදාරලා තිබෙන්නේ කලින් කලට ඒ බඳු දේවල් සිදුවෙන්න තිබෙන ඉඩකඩ බැහැර කරන්න බැරි නිසා. වර්තමාන සමාජයේත් මා දකිනවා සද්ධර්ම ප්‍රතිරූපක කියන වචනේ පාවිච්චි කරනවා. සමහර විට අපට උනත් එහෙම පාවිච්චි කරන්න බැරි නැහැ. මොකද මේ සද්ධර්මයයි සද්ධර්ම ප්‍රතිරූපකයි අතර වෙනස තෝරා ගන්න බැරි වුණාම ධර්මයේ තේරුම් නොගත් සමාජයේ ඔක්කොම ඉන්නේ එක පැත්තක මම දකිනවා ඒක. බෞද්ධයින් පමණක් නෙවෙයි. අන්‍ය ආගමික ලෝකේ අරන් බැලුවත් ඔවුන් කියන්නේ ඔවුන්ගේ ආගම පමණයි හරි. අනිත් සියලු ආගම් මිත්‍යා ආගම් කියලා. බෞද්ධ ප්‍රතිපදාවල තියෙන මහායාන හීනයාන අංගතික ගත්තත් ඒක එහෙමයි. ඊට අමතරව බෙදී ගියා වූ යම් යම් කොටස් තිබුණත් ඒ හැමෝම ඔය Taman හරි අන්න වැරදි කියන මතයේ ඉන්නවා පූර්ණ නිගමනයකින් යුක්තව. කරුණ තේරුම් ගන්න නෙවෙයි. අපි
පූර්ව නිගමනයකින් නොවෙයි යමකට එළඹෙන්නේ. බොහෝසේ සොයා බලා. මේ සොයා බැලීමට අපට බොහොම කල් ගත කරන්න වෙලා තිබෙනවා. මේ සොයා බැලීමට ත්‍රිපිටකයේ පමණක් නොව මේ ලෝකේ මෑත යුගයේ පහළ වුණ චින්තකයින්ගේ ඉගැන්වීම් බොහොමයක් පරිහරණය කරන්න සිද්ධ වෙලා තිබෙනවා. එවිට අපට මේ සද්ධර්ම අන්තර්දාන සූත්‍රයේ ඉගන්වන දේ බැහැර කරන්න බෑ. කෙටියෙන් මේ සූත්‍රය විග්‍රහ කරන්න නෙමෙයි මම කල්පනා කරන්නේ කෙටියෙන් මේ කරුණ විතරක් පැහැදිලි කරලා මොකද්ද මේක කියන එක පැහැදිලි කරන්න. ඒ සූත්‍රය වෙනම දවසක ගන්න පුළුවන් අපිට. මේක මහා කාශ්‍යප හිමියන්ගේ ප්‍රශ්න කිරීමක්. ශික්ෂාපද අඩුවෙන් පනවා තිබෙදී වැඩි දෙනා නිවෙන සැනසෙන ජීවිතයකටපත් වුණා. ශික්ෂාපද පනවන්න මේ පිරිස අඩු වෙනවයි. ඒකට හේතු වෙයි කියලා. තථාගතයන් වහන්සේගේ පිළිතුරේ පවතින ශික්ෂාපද පනවන්ට වෙන්නේ සද්ධර්මයේ අන්තර්දාන වෙන විට කියලා. ඒ පිළිබඳ උදාහරණයකුත් තියෙනවා. අපි අපේ රටේ පවතින උදාහරණයක් වශයෙන් ගන්නත් පුළුවන්. එදත් ඒක තිබිලා තිබෙනවා. වෙළඳපොලේ මැණික් තිබෙනවා නම් මැණික් වාගේ දේවල් එන්න ඕන නැහැ කියලා තියෙනවා. නමුත් මැණික් වාගේ දේවල් ආවොත් එහෙම ඒක ලාභයි. ඒ ලාභ මැණිකට හිත යොමු වුණාම සැබෑ මැණික වෙළඳපොලින් වත් වෙනවයි කියන මේ උපමාව තමයි සද්ධර්ම අන්තර්දාන සූත්‍රයේ පවතින්නේ. සැබෑ මැණිකට උපමා කරනු ලබන්නේ තථාගතයන් වහන්සේ වදාළ මේ නෛර්යානික ධර්මය. නෛර්යානික කියන වචනේ තේරුම නියත වශයෙන්ම නිවන සැනසෙන මගක් ලබා දෙන කියන අර්ථය. නමුත් එතකොට ඒ සැබෑ මැණික් ගාලා නම් අර ව්‍යාජ මැණික් කියන ඒවා ඒ වගේමයි හැඩය වර්ණය මැණික් නෙවෙයි රත්තරන් එතන ගන්න මැණික් වලට වඩා සැබෑ රත්තරන් සහ බොරු රත්තරන් වෙළඳපොළ ගත්තාම තේරුම් ගන්න ලේසියි ඒක. රන් පිළිබඳව දන්නා ඕන කෙනෙකුට මේක තේරෙනවා. ස්වර්ණාභරණයේ හැඩය කොතරම් වෙනස් කළත් උණු කළත් රන්නාගේ නැති කරන්න බෑ. ස්වර්ණාභරණයේ හැඩය කොතරම් ලස්සන කරලා තිබුණත් ආපහු වෙනස් කරාට රන්නාගේ නැති වෙන්නේ නැහැ. නමුත් කෘත්‍රිම රන් වල හැඩය තිබෙනවා. උණු කළොත් රන්නාගයක් කියලා දෙයක් ඒවා නැහැ. ඊටා බාලයි. ඒ කියන්නේ පිටපැත්තෙන් එක හා සමාන වුණට ඇතුළතින් එක හා සමාන නැහැ කියන එක මේකෙන් පෙන්වන්නේ. අනේ වගේ තථාගතයන් වහන්සේ වදාළ නෛර්යානික ධර්මයේ අපි සැබෑ රන් වලට උපමා කළොත් එහි අගේ වෙනස් කරන්න බෑ. එදා අද ඉදිරියට කියලා. අනුගමනීය ප්‍රතිපදාවක ලැබෙනා වූ ප්‍රතිඵල වෙනස් කරන්නත් බෑ කාටවත්. නමුත් අර කෘත්‍රිම රත්තරන් වලින් ඒ වැඩේ කරන්නේ නැහැ. මෙන්න මේ වගේ සද්ධර්ම ප්‍රතිරූපකයක් අනුගමනය කරලා අපි නිවන සැනසෙන මගට යන්න ගියොත් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ කියන එක තමයි මේකෙන් කියන්නේ. කොහොමද අපි මේ සද්ධර්මයේ සහ සද්ධර්ම ප්‍රතිරූපකේ හඳුනාගන්නේ කියන එක ඊළඟට තේරුම් ගන්න වෙනවා. මම ආගේ උදාහරණ වල පෙන්වලා තිබෙනවා සකලයා නැත්තම් කුරුල්ලා ගොවි බිමක් පාලු කරන්න එන විට මේ ගොවි බිමේ ඉන්න ගොවියා එහෙම ඇවිදින බැවින් කුරුල්ලා එන්නේ නැහැ එතෙන්ට. ගොවියාට ගොවි බිමින් ඉවත් වෙන්න සිදු වුණොත් ඔහු ගොවිතැන් කරන කටයුතු භාවිතා කළ ඇඳුමම කෘත්‍රිම රූපයකට අන්දලා මිනිස් ප්‍රතිරූපයක් හදනවා. ඇඳුම ඒක නිසා හැඩේ තරම් වෙනසක් නැතිව අඳුනගන්න බැරි වෙනවා කුරුල්ලන්න. අපි ඒකට මිනිස් ප්‍රතිරූපය කියන අපේ කරුණ පැහැදිලි කරන්න භාවිතා කළාට සමාජයේ පාවිච්චි කරන්නේ පඹෙක් කියලා. එයත් එක තැනක ඉන්නවා අත් දෙක දිග ඇරගෙන බලාගෙන මොනකුත් පේන්න තියෙනවා. අර දියුණු නොවන පක්ෂියාට මේ මිනිස් ප්‍රතිරූපය සහ මිනිසා අඳුනගන්න බෑ. ඒ නිසා ඔහු ප්‍රතිරූපයට රැවටි කෙතට නැවිත් ඉන්නවා. මම මේ මිනිසා සහ මිනිත් ප්‍රතිරූපය කියන වචන දෙක පාවිච්චි කරන්නේ සද්ධර්මයේ සහ සද්ධර්මයේ වාගේ දේ කියන එක පෙන්වන්න. මට නම් හිතෙනවා මේ සමාජය තුළ බොහෝ දෙනෙකුට සද්ධර්මයේ සහ සද්ධර්ම ප්‍රතිරූපකේ හඳුනා ගන්න බැරි වෙලා තිබෙනවා. අපි ඔක්කොම පංචශීල ශික්ෂාපදයේ සිට උපසම්පදා ශික්ෂාපදයේ දක්වා ශික්ෂාපද සමාදන් වෙමින් නිවන සැනසෙන ජීවිතයකට සිල් රකිනවා.
සත්‍යක බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ ප්‍රශ්න කිරීමේදී සත්‍යකට දීපු පිළිතුරු වල සඳහන් වෙන්නේ ඊට වෙනස් දෙයක්. ඔබ වහන්සේ ශ්‍රාවකින් හික්මන්නේ කොහොමද? මේකට තථාගතයන් වහන්සේ පැහැදිලිව නිර්වුල ඍජුව දීපු පිළිතුරක් තිබෙනවා. දැන් වර්තමාන ශ්‍රාවකින් හික්මන්නේ පංචශීලයේ, අටශීලයේ, දසශීලයේ, උපසම්පදා සීලය ආදී ශික්ෂාපදවල. තථාගතයන් වහන්සේගේ පිළිතුරේ පවතින්නේ මම ශ්‍රාවකින් හික්මවන්නේ. මේ ශ්‍රාවක පදේ ගන්න භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසට. එවිට මම ශ්‍රාවකින් හික්මවන්නේ පංචස්කන්ධේ නැත්තම් පංච උපාදානස්කන්ධේ අනිදුක්ඛ අනාත් වශයෙන් බලන්න කියලායි කියලා උන්වහන්සේ වදාරන්නේ. පංචස්කන්ධය කියන වචනේ සහ අනිදුක්ඛ අනාත්ම කියන වචනේ තිබුණට සමාජයේ අර කියන සංවරවල ඉන්න කී දෙනෙක් ඒක බලන්න දන්නවද? එතකොට පංචස්කන්ධය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න කියලා වදාළා වූ මේ බුදුන් වහන්සේගේ ඉගැන්වීම ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන්තරව හැමෝටම සාධාරණ දෙයක්. ඒ පතපොතේ වචන වශයෙන් තිබුණාට අනුගමනීය ප්‍රතිපදාවකට යන්න අසමත් වෙලා තිබෙනවා. එවිටම ශික්ෂාපද සංවරයේ සද්ධර්ම ප්‍රතිරූපකයක් වෙනවා. ශික්ෂාපද සංවරයෙන් අපට ධර්ම නොලැබෙන්නේ ඒකයි. අපි මේ වදනේ අර්ථ පසුව පැහැදිලි කරගනිමු. තව ටිකක් එහාට වෙනත් ආකාරයෙන් හොයා බලමින්. කුමක්ද අපි මේ සමාජයේ මේ සඳහා භාවිතා කරන ධර්මතාවය? මම ප්‍රධාන වශයෙන් දකිනවා තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම් මූලිකව එක්තැන් කළ හැකි අවස්ථා තුනක්. ඒ තමයි ඔය පංචස්කන්ධය නැත්නම් පංච උපාදානස්කන්ධය තුල සංස්කාරයන්ගේ අනිදුක්ඛ අනාත්මය නුවණින් දකින්නට හැකියාව ඇති වෙන්න ඕන. මතක තබා ගන්න පංච උපාදානස්කන්ධය තුල. නොයසනම් පංච උපාදානස්කන්ධය තුල දුකත් හේතුවත් නැතිව තැනත් මාර්ගය තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. එසේත් නොමැතිනම් පංච උපාදානස්කන්ධය තුළ පටිච්චසමුප්පාදයේ අනුලෝම සහ පටිලෝම වශයෙන් සිදුවන ආකාරයේ තේරුම් අරගෙන තමන් හිටියේ අනුලෝම පටිච්චසමුප්පාදයේ බවත් තමන් දුකින් අත මිදෙන්න නම් පටිලෝම පටිච්චසමුප්පාදයේ ආයුතු බවත් තේරුම් ගන්න වෙනවා. මම ඉදිරිපත් කළ වදන් තුන් ආකාරයක් වුණාට මේ තුනේම පවතින්නේ ආසවක්ඛය ඥානය. කෙලෙස් නැති කරගන්නා හැටි. අපි එහෙම ඒවාට ගියට කියන්නේ නැහැ. මේ සූත්‍ර දේශනා 100 ගණනක් සමහරට දහස් ගණනක් පරිහරණය කිරීම තුළ මේ කරුණ වලට එන්නේ. එhmenan අපි මේ ලැබී තිබෙන කාලය තුළ මේ සද්ධර්මය සහ සද්ධර්ම ප්‍රතිරූපක කියන වචන දෙක වචන කීපයක් ඔස්සේ තේරුම් ගන්න බලමු. එකකින් මම මෙහෙම කතා කරනවා. දැන් බලන්න සබ්බේ සංඛාරා අනිච්ඡාති අදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය නවේද කියලා. ඒ සිංහල තේරුම යම් මිටක සියලු සංස්කාරයන් අනිත්‍යයි නුවණින් දකීද. ඒ නුවණ යනු පඤ්ඤාය දෙනුවන් නෙවෙයි. එතකොට සංඛාර රැස් කිරීම කෙරෙහි කලකිරෙනවා, ඉන්වත් වෙන්න හිතෙනවා. එහෙම නිවනට මඟ කියලා පෙන්නනවා. මේ ගාථාවෙත් පෙන්වන්නේ එතකොට සද්ධර්මයක්. සියලු සංස්කාරයන් අනිත්‍යයි නුවණින් දකින්න පුළුවන්ද? නමුත් මේ සමාජයේ සියලු සංස්කාර වලට ඇවිත් ඉන්නවද? මට මෙතන මෙන්න මේක සද්ධර්ම ප්‍රතිරූපකේ මේක සද්ධර්මයේ කියලා පැහැදිලි කරන්න පුළුවන්. මේ සමාජයත් එක්ක අපි ඉන්නේ. පාලියේ සංස්කාර පද පිළිබඳ අර්ථ තේරුම් ගත්ත නැති අය බාහිර ලෝකේ තියෙන වස්තුන් සංස්කාර වංශයෙන් ගන්නවා. අවමගුල්ලුස්සවකදී කෙනෙකුගේ මෙයාම අනිත්‍ය වශයෙන් ගන්නවා. ඒ ශාරීරික සංස්කාරයක් කැඩීමිදී යාම අනිත්‍ය. බැලු බැලමට ඒක හරිනේ. එහෙම පේනවා ඇත්ත වගේ. ඔය මායෝපංච විඥානං කියන පදෙන් කියන්නේත් ඕක තමයි. ඕන පැත්තකට බලවුවම ඇත්ත වගේ පේනවා.
නමුත් මේ සියලු සංස්කාර කියන පදේ සහ සංඛාර කියන පදය අවුරුදු දෙකකින් ගන්න ඉගෙන ගන්න ඕන. මගේ පෙර සූත්‍ර දේශනාවල මේක පෙන්වා තිබෙනවා. නමුත් මේ සද්ධර්මයේ සහ සද්ධර්ම ප්‍රතිරූපකයේ කියන තේමාවට ගන්න මේක යලි ගන්න වෙනවා. එවිට සංඛාරා පරමා දුකා කියන එකේ සංඛාරා කියලා තියෙන සයන්න බිඳුව මා ප්‍රාණ කායයන්ෙන් එන සංඛාර. සයන්න බිඳුව අල්ප ප්‍රාණ කායයන්ෙන් එන සංඛාරා පරමා දුකා කියලා නෑ. ඒවා නිවසින් බැහැර කරන දේවල්, නගරයකින් බැහැර කරන දේවල් හෙවත් කසල. කසල වල දිරා යාම සංඛාරයන්ගේ අනිත්‍ය වශයෙන් සලකන අය මේ සමාජයේ ඉන්නවා. තථාගතයන් වහන්සේට කසල් ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. තථාගතයන් වහන්සේ පැහැදිලි කරන කාරණය සංස්කාරයන්ගේ නිත්සුකානාත් ආත්මය කාම රූප අරූප භවත්‍රයේ කාම භවේ නම් සුගති දුගති දෙකෙහි ඇවිදින්න සිදුවෙන දෙයක්. සත්වයා මේ සංස්කාරයන් නිත්සුකාත්මකට ගත්ත මුලාව තුළ තමයි සසර ඇවිදින්නේ. ඒ ඇවිදීමේ පහළ තැනක් ඉහළ තැනක් තියෙනවා. ඔවුන් එහෙම සංස්කාරයන් නිත්සුකාත්මකට තිබෙන ගන්න තිබෙන බව පවා දන්නේ නැහැ. ඒකයි ප්‍රඥාවේ පස්සතිය කියලා කියන්නේ. එවිට සමහර අය කාය වචන සිත තුන කියන මේ තුන්දරට මුල් වෙන්නා වූ කාය වචී මනෝ සංකාර සබ්බේ සංකාරා වශයෙන් පැහැදිලි කරනවත් මම අහලා දැකලා තිබෙනවා. නමුත් කාය වචන සිත බලපාන්නේ මනුස්සෙන්ට විතරයි. නමුත් කාම රූප අරූප භවත්‍රයටම බලපාන දෙයක් තමයි සබ්බේ සංකාරා කියලා කියන්නේ. ඒවා කොතනද තියෙන්නේ? අපි එහෙම කීවට ඒක කෙනෙක් පිළිගන්නේ නැහැ. එවිට අපිට අංගුත්තර නිකායේ පරිවිමර්ශන සූත්‍රය ආශ්‍රයෙන් පෙන්වන්න තිබෙනවා තථාගතයන් වහන්සේ මේ සංඛාර කියන්නේ මොනවද කියලා පෙන්වලා තිබෙන බව. අවිද්‍යාගතෝ යම් භික්ඛවේ පුරුෂ පුද්ගලෝ මේ යම්කිසි පුරුෂයෙක් නැත්නම් ස්ත්‍රියෙක් අවිද්‍යාගත වීම තුළ. ඒ කියන්නේ වැරදි අවබෝධයක් තුළ කියන එකෙන් පෙන්වන්නේ. අපුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති පුඤ්ඤං සේ සංකාරං අபிසංකරෝති ආනිජ්ජං චේ සංකාරං අபிසංකරෝති. මේ මෙලොව ජීවත් වෙන පුද්ගලයෙක් මේ සංඛාර තුනෙන් එකක් රැස් කරයිද? අන්න සංඛාර තියෙන තැන. අපුඤ්ඤාභි සංඛාර දුක් විපාක දීමට හේතු ඉතුරු වෙන ආකාරයෙන් රැස් කරන පව් වලට නමක්. පුඤ්ඤාභි සංඛාර මෙලොව සහ පරලොව වශයෙන් කාම ලෝකවල ආයු වර්ණ සැප බල ලබන්ට හේතු ඉතුරු කරන කර්ම වලට නමක්. ආනිජ්ජාභි සංඛාර රූපී අරූපී බඹතල උපත ලබන්ට මෙහිදී හේතු ඉතුරු කරන සංඛාරයන්ට නමක්. එතකොට ඇයි මේවා විශ්ව ව්‍යාප්ත වෙන්නේ? අර කාය වචී මනෝ කායික පුද්ගලයෙක් සඳහා පමණයි. නමුත් පුද්ගලයෙක් ජීවත් වෙන්න ගිහින් මේ සංඛාරයන්ගෙන් එකක් ප්‍රධාන කොට ගත්තොත් ඒකට තමයි උපගත වෙනවා කියන්නේ. අපුඤ්ඤ උපගත හෝති විඥානං, පුඤ්ඤ උපගත හෝති විඥානං, ආනිජ්ජෝ උපගත හෝති විඥානං. විඥාණයට කෝකවත් කමක් නැහැ. එයාට පේනවා ඒක හරි කියලා. මේ නිසා පව් රැස් කරන්නාගේ චේතනාව පව් හරි කියන එක. පින් රැස් කරන්නාගේ චේතනාව පින හරි කියන එක. ධානය කුසල රැස් කරනන්ගේ හැඟීම ඒක හරි කියන එක. ඒකයි උපගත වෙනවා කියන එකේ තේරුම. වර්තමානයේත් මේ බඳු අදහස් වලට උපගත වෙච්ච අය Taman හරි කියන මතේ ඉන්නවා. දැන් එතකොට මේ තුනනේ සබ්බේ සංඛාරා කියන්නේ. එතකොට කොහොමද මේ සබ්බේ සංඛාරා අනිච්ඡාති නිච්ඡාති හඳුනාගන්නේ? අපට කර්ම සූත්‍ර පැහැදිලි කරලා තිබෙනවා. මේ මිනිසුන් ජීවත් වෙන්න ගිහින් මේ කර්ම ගණේ මොනවා හෝ රැස් කරාම ඒවා පාදක කොටගෙන පරලෝ යන්න සිද්ධ වෙනවා. එතකොට අපුඤ්ඤාභි සංකාරයෙන් පරලෝ යාම කියන්නේ පවෙන් පරලෝ යාම. පුඤ්ඤාභි සංකාරයෙන් පරලෝ යාම කියන්නේ පිනෙන් පරලෝ යාම. ආනිජ්ජාභි සංකාරයෙන් පරලෝ යාම කියන්නේ ධානයෙන් පරලෝ යාම. එතකොට මේ පරලෝ ගියාපුවාම අපුඤ්ඤාභි සංකාරයට අපාය 4, පුඤ්ඤාභි සංකාරයට කාමසුගතිය සප්තකාම ස්වර්ගය, ආනිජ්ජාභි සංකාරයට රූපය අරූපී බඹතල 20. එතකොට ඔක්කොම 31යි. මේ 31 තුල ඇවිදින්න
31 තුල සැරිසරන්න බලපාන්නා වූ සංඛාර තමයි සබ්බේ සංඛාරා කියන්නේ. මා මින් පෙර දේශනාවල ඉදිරිපත් කරපු තවත් පුංචි සාක්ෂියක් මෙතෙන් ගන්නවා. ප්‍රබල සාක්ෂියක්. තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණයට මත්තෙන් මේ ධර්ම කොටස් එක්රැස් කරන්න කල්පනා කළ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ නැත්නම් සරියුත් මහරහතන් වහන්සේ මේ ධර්ම දේශනා කොටස් කාණ්ඩ කරලා තියෙනවා. 1 2 3 4 5 වදින් ඉලක්කම් අරගෙන ඉලක්කම් පිළිවෙලට. 2 වණන් 2 කොටස් 3 වණන් 3 කොටස් කියන කාරණා. මේකට කියන්නේ දීඝානකණය පවතින සංගීති සූත්‍රය කියලා. දිග සූත්‍රයක්. මා අවුරුදු 2ක් විතර බණ කියන්න කොටක් මේ මාතෘකා එකේ තියෙනවා. මොකද සියලුම ධර්ම කරුණු එකේ තිබෙනවා. මේකේ තමයි මේ තථාගතයන් වහන්සේ අபிසංඛාර තුන ඇත්ත කියලා ඔප්පු කරන්න තියෙන සාක්ෂිය උන්වහන්සේ ඉදිරිපත් කරලා තියෙන්නේ. උන්වහන්සේ ඉදිරිපත් කරන්නේ තයෝ සංඛාරා කියලා. සංඛාර ಜಾති තුනයි මොනවද? අපුඤ්ඤාபிසංඛාරය, පුඤ්ඤාபிසංඛාරය, අනිජ්ජාபிසංඛාරය. එතකොට අර වතු පිටි ඉඩකඩම් සංඛාර වශයෙන් ගන්න එක සද්ධර්ම ප්‍රතිරූපකයක්. ඒකේ අනිත්‍ය ගන්න එක සද්ධර්ම ප්‍රතිරූපකයක්. ඒක ඇහෙන් බලන එකක් නේ. ඔබේ පුටුවක් කැඩෙනවා පේනවා නම්, ඔබට ඔබේ ඇඳුමක් දිරා යනවා පේනවා නම්, ඔබට ඔබේ ඥාතියෙකුගේ මේ යාම පෙනෙනවා නම්, ඒ පෙනෙන්නේ වෙනස් වීම දිරා යාම ඇහැට නෙවෙයිද? අන්න අපේ සමාජයේ නොනින් දකින අනිත්‍යක් බුදුන් වහන්සේ වදාලා කියන එක තේරෙන්නේ නැති අය ඇහෙන් දකින අනිත්‍යයකට හරවගෙන සද්ධර්ම ප්‍රතිරූපකයක් හදානවා. මම ඒකට කියන්නේ සම්මත අනිත්‍ය. පෘථග්ජනයින්ගේ අනිත්‍ය. ඇහැට පේන අනිත්‍ය. ආර්ය සත්‍ය අනිත්‍ය නෙවෙයි. සවන් දීලා බලන්න සමාජයට. කී දෙනෙක් මේ ගැන කතා කරනවද කියලා. ඔවුන්ට මේ අනිත්‍ය පදයේ අර්ථය ඇති වුණ දෙයක් නැති වෙන එක. ස්ථිර නැති එක. බැලුවම හරිනේ. මේ ලෝකෙ තියමනවාද ස්ථිර? හැම දෙයක්ම කැඩෙනවා බිඳෙනවා දිරා යනවා. ඒක ඇත්ත වශයෙන් පේන නිසා ඊට එහාට ගවේෂණය කරන්නේ නැහැ. නමුත් පරිහාන ධම්ම සූත්‍රවල සඳහන් කරනු ලබනවා රාගදේශ මොහ විපුලත්වයට පත්වීම සහ ගැඹුරු තැන් කෙරෙහි ප්‍රඥාව යොමුෙන් නැත්නම් මේ ගමන යන්න බෑ කියලා. එතකොට ඒක තියෙනවා ගම්බීරේසු ඨානාඨානේසු පඤ්ඤා චක්කුම් කමති කියලා පදයක්. ගැඹුරු තැන් කෙරෙහි ප්‍රඥාව යොමු කරන්න ඕන. අන්න අපි මේ යන්නේ ගැඹුරු තැන් කෙරෙහි ප්‍රඥාව යොමු කරන්න. කොහොමද? බාහිර වස්තුන්ගේ කැඩී බිඳී යාම දේශනා කරන්න බුදු වෙන්න ඕන නෑ. ඒක බෞද්ධයෙක් වෙන්න ඕනෙත් නෑ. අනිත් ඕනෑම මේ රටේ ඉන්න කෙනෙකුගෙන් අහලා බැලුවත් මේ ස්ථිර නැති බව උන් පිළිගනිවි කැඩී බිඳී යන බව. අපි ඒ නිසා පිළිගන්න ඕන තථාගතවරු ලෝකයට දේශනා කරනු ලබන්නේ මේ පු탁ජන ලෝකයාට පේන අනිත්‍යක් වෙන්න බෑ කියන එක. ඒ නිසා ඒකට විශේෂ වචනයක් තියෙනවා පඤ්ඤාය පස්සතේ කියන එක. දැන් එතකොට සබ්බේ සංඛාරා බාහිර වස්තු වල නෑනේ. දැන් සබ්බේ සංඛාරා තියෙන්නේ මේ සමාජයේ ජීවත් වෙන පුද්ගලයන් ගාව. ඔවුන් මේ පෘථග්ජන කියන සීමාව තුළ ඉඳමින් මේ සංඛාර තුنين එකක් එක්රැස් කරයිද? ඊට උපගත වෙලා පව් කරන්නෙක් පින් කරන්නේ ධාන වඩන්නෙක් බවට පත් වෙනවා. එතකොට ඒ සංඛාර සබ්බේ උනේ ඇයි? මරණින් එහා පැත්තට මේ සංඛාර ඔවුන්ට සසර ගමනක් ලබා දෙන බැවින්. කාම දුගතිය, කාම සුගතිය, එහෙම නැත්නම් රූපී අරූපී භව. ඒ නිසා අපි කියනවා මේ සබ්බේ සංඛාරා වලට භවගාමී කියලා. සබ්බේ සංඛාරා භවගාමී උනේ කොහොමද? සබ්බේ සංඛාරා අනිච්ඡාති නම් භවගාමී වෙන්න බෑ. එහෙමනම් භවගාමී වෙන්න ඕන සබ්බේ සංඛාරා නිච්ඡාති. එතකොට නිච්ඡාති පදයෙන් කියන්නේ ස්ථිර කියලා ගත්තොත් අර අනිත්‍ය ස්ථිර නැහැ නිට්ටය ස්ථිරයි කියන පදයෙන් ගත්තොත් මං හිතනවා ඒකත් සාධර්ම ප්‍රතිරූපකයක් වෙනවායි කියලා. මේ සංඛාර රැස් වෙන්නේ කොහොමද? යම් කිසි පුද්ගලයෙකුට කයෙන් වචනෙන් සිතින් මේ සංඛාර જાති වලට අය දෙයක් රැස් කරන්න ගියොත් රැස් වෙන්නේ කොහොමද? ඒ රැස් වෙනවා කියන්නේ. අபிසංකරෝති කියන එකේ තේරුම අන්න ඒක තමයි. මෙලොව වශයෙන් හෝ පරලොව වශයෙන් ප්‍රවෘත්ති හෝ ප්‍රතිසන්දි විපාකයක් දීමට අවශ්‍ය හේතුවක් චිත්තාභ්‍යන්තරයට ඉතුරු වීම. මේ අபிසංකාර කියන පදේ තේරුමයි. එතනින් නිම නැහැ ප්‍රවෘත්ති විපාකයට හෝ ප්‍රතිසන්දි විපාකයට.
ආපහු එන්න පුළුවන් හේතුවක් ශේෂ වෙනවා. මේ ශේෂ වෙන එකට තමයි මේ රැස් කරනවා කියන්නේ. මේ ශේෂ වෙන එකට තමයි කියන්නේ තණ්හානුසයට හේතු ඉතුරු වෙනවායි කියලා. යම් අරමුණක් රස වින්දාම ඒක නැති වී ගියාට රස වින්දාම හෝ ගැටුනම යලිත් හටගන්න පුළුවන් ආකාරයට චිත්තාභ්‍යන්තරයට බැසගන්නේ ඇයි? ඕනෑම අරමුණක් ඕනෑම ස්ත්‍රී පුරුෂ ભેදයෙන් තොර පුද්ගලයෙක් තුළ හටගත්තාම ඒ සිතේ ස්වභාවයක් තමයි උත්පාද ඨිති භංග. නැත්තම් ලහුනෝ කියන පදයෙන් පෙන්වන හටගත්ත ගමන් නැසෙන කියන එක. ඇතැම්මු මේ හටගත්ත ගමන් නැසෙන එකටත් බුදුන් වහන්සේ වදාළ අනිත්‍ය කියලා උගන්වනවා මම අහලා තියෙනවා. හටගත්ත ගමන් නැසෙන මේ ස්කන්ධයන් උතුරේ සිට දකුණ දක්වා මේ ලෝකේ රටවල් වල විවිධ ආගම් සහිත පුද්ගලයින්ගේ හටගත්ත ගමන් නැසෙනවා. එන එක බලන්න දෙයක් නැහැ නේ ආයේ. ඒක හැමදෙනා ආගාම සිදුවෙන ස්වයංක්‍රීය සිදුවීමක්. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ස්වයංක්‍රීය සිදුවීමක් වෙනකොට නුවණින් බලන්න ඕන අනිත්‍යක්. යදා පඤ්ඤාය පස්සති. ඒක සිදුවෙන එකක් වෙන්න බෑනේ. ගස්වැල් වල දිරා යාම සිදුවෙනවා. මෙනෙක් මහලු වීම සිදුවෙනවා. චිත්තචෛතසිකයන් හටගෙන ඇහෙන් කනින් නාසයෙන් ස්කන්ධ හටගෙන නැතිවීම සිදුවෙනවා. සිදුවීමක් නෙමෙයි මේ කතා කරන්නේ. යදා පඤ්ඤාය පස්සති යම් මිටක නුවණින් දකීද. එහෙමනම් අපට සංඛාරයන් සම්බන්ධයෙන් ගත් කල සංඛාර පිළිබඳව තියෙනවා විශාල සද්ධර්මයක් සහ සද්ධර්ම ප්‍රතිරූපකයක්. අන්න අපි අර කෙස්සල අනිත්‍ය බැලුවට මේක සිදු වෙන්නේ නැත්තේ. දත්තල දිරා යාම අනිත්‍ය වශයෙන් බැලුවට මේක සිදු වෙන්නේ නැත්තේ. ඒක සද්ධර්ම ප්‍රතිරූපකයක් නිසා බව තේරුම් ගත්තා ඉන්නවා. තවත් පිරිසක් තේරුම් ගනිත්වා යන්න අපේ ප්‍රාර්ථනයයි. කොහොමද අපි මරණින් මතු අපායට යන්නේ? කොහොමද දිව්‍ය ලෝකේ යන්නේ? කොහොමද බ්‍රහ්ම ලෝකේ යන්නේ? ඊට අදාළ කර්ම රැස් කරලා තියෙන නිසා. ඒ කර්ම තමයි අපි කතා කළේ පුණ්‍ය කර්ම, අපුණ්‍ය කර්ම, ආනිජ්‍ය කර්ම. නැත්තම් පුණ්‍යාවි සංඛාර, අපුණ්‍යාවි සංඛාර, ආනිජ්‍යාවි සංඛාර. ඇයිව ඉතුරුනේ? විපාක දෙන්න හේතු ඉතුරුනේ ඇයි? අන්න එතන හොයන්න වෙනවා. චිත්ත අභ්‍යන්තරේ පවතිනට හේතුවක් ශේෂ වෙන්නේ මේ අරමුණු කොහොම බලනකොටද? සාමාන්‍යයෙන් කුඩා දරුවන් ඔය සාමාන්‍ය සිද්ධියක් සම්බන්ධයෙන් කතා බහ කරනවා නැත්නම් ගැටෙනවා. නමුත් මම දැකලා තියෙනවා උන්ට අම්මා බැන්නයි කියලා හරි අයියා නැත්නම් මල්ලි චොක්ලට් එකෙන් කාල්ලක් කඩාන කෑවයි කියලා හරි දුක හිතලා ඇඬුවට ඔවුන්ට ඊට හා කරන්න දෙයක් තේරෙන්නේ නැහැ. අඬලා නිදා ගන්නව ඇරුණාම. ඒ නිසා ඔවුන්ගේ චිත්තාභ්‍යන්තරයට යමක් යන්නේ නැහැ. හෙට උදේට නැගිට්ටාම ඒක අවසන් වෙලා. මීට වඩා ටිකක් ලොකු තුෙක් පුතෙක් මොකද කරන්නේ? ඉන්නකො මං ඔයාට අම්මාහම කියන්නම්. නැත්නම් ඉන්නකො මං ඔයාට හෙට වැඩක් කරා හොඳ වැඩක් කරන්නම් කියලා හෙටට තියෙනවා. අර පුංචි දරුවා හෙටට තියන්නේ නැහැ. ඊට වඩා ටිකක් එහාට යනකොට හෙටට තියෙනවා. ලොකු අය ඉතින් නිරන්තරයෙන් හැමදේම හෙටට තියෙනවා. Tamanට සිදුවෙන ලාභයකදී ඒක ලබන්න නැත්නම් නැවත කියලා, අලාභයකදී ඒක එපයි කියලා, අමනාපයක් වුණොත් උහුට රිදවන්න. නිරන්තරයෙන් අපි ළඟ මෙන්න මේ අරමුණක් හටගෙන අවසන් වෙද්දී හෙටට තියෙන පුරුද්ද තියෙනවා. මේක පෘථග්ජන භාවයේ තියෙන රෝගයක්. අන්නේ හෙටට තියෙන නිසා තමයි ඒවා නැවත උපදින්නේ. ඉදිරියට තවන නිසා තමයි නැවත උපදින්නේ. ඉදිරියට තියන්නේ මොන ලක්ෂණ යටතේද? අන්න එතනයි හොයාගන්න ඕන. ඉදිරියට තියෙන ලක්ෂණ වලට පාලියෙන් කියනවා ඒ සංඛාරය මොකක්ද බලමුකෝ අපි. අපුණ්‍යාවි සංඛාරය නම් පව. පුණ්‍යාවි සංඛාරය නම් පින. අපි ඒ ගැන කතා කරමුකෝ මේ සමාජයේ අපි ඒ වැඩිපුර ඉන්නේ. මේක හිතට ආපුවම තථාගතයන් වහන්සේ වදාරනවා මේකට විශේෂ වටිනාකමක් අපි දෙනවයි කියලා. ඒක පාලියෙන් පෙන්වන්නේ ඒතං මම ඒතෝ අහං අස්මින් ඒසෝ මේ අත්තා කියලා. ඒ මොහොතට ආපු හැඟීම පුණ්‍යාවි සංඛාරය අපුණ්‍යාවි සංඛාරය නැත්නම් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ආපු ඕනෑම දෙයක් තමයි ඒ. ඒකෙහි ඇලෙනවට තමයි ඒතං මම කියන්නේ. ඒකෙහි ගැටෙනවට තමයි ඒතං මම කියන්නේ. ඒ මගේ වෙනවා. ඒ මගේ වුණාම ඒ මම වෙනවා. ඒ මම වුණාම ඒ මගේ ආත්ම වෙනවා. එතකොට මේ ඒතං මම ඒතෝහං මස්මින් ඒසෝ මේ අත්තා සංකල්පය තමයි අபிසංඛාර ඇති කරන්නේ.
ඒතන් මම ඒතු හමස්මින් ඒසෝ මේ අත්තා සංකල්පය තමයි පවේදී පිනේදී ධානයේදී පව් සිද්ධ කරන්නේ පින් සිද්ධ කරන්නේ ධාන කුසල් සිද්ධ කරන්නේ. එහෙනම් අපට තේරෙන දෙයක් තමයි යම් අරමුණක් දැඩිව ගැනීමෙන් මගේ මම මගේ ආත්ම කොට ගැනීමෙන් අපට අවසන් කරන්න බැරුව විපාක දෙන්න හේතුවක් ඉතුරු වෙනවා. එතකොට මොකක් නිසාද? තේරුම් ගන්න ඕන කාරණේ. ඒ තේරුම් ගන්න ඕන කාරණේ ඒ මගේ මම මගේ ආත්ම කියන එකේ තේරුම තමයි නිත්‍ය සුඛ ආත්ම කියන එක. අන්න පෘථග්ජන පුද්ගලයාගේ ජීවන දර්ශනය සංස්කාර ධර්මයන් නිත්‍ය සුඛ ආත්ම. සංස්කාර ධර්මයන් නිස්සුඛාත්ම කියන්නේ ඒ සංස්කාරයත් මගේ මගේ ආත්ම සංකල්පෙන් පරිහරණය කරනවා කියන එක. මගේ මගේ ආත්ම සංකල්පෙන් පරිහරණය කරපුවාම හේතුවක් ඉතුරු වෙනවා. එතකොට මගේ ආත්ම සංකල්පයට කියන්නේ නිස්සුඛාත්ම නම් අන්න අපට සංස්කාරයන් නිත්‍ය සුඛාත්මයි. සැකනම් වෙන පදයක් එතෙන්ට එකතු කරගන්නවා. මේ ස්කන්ධ පංචකය ගැන කතා කරන මඤ්ඤමාන සූත්‍රයේ වදාරන්නේ මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස කියලා. රූපේද, ශබ්දේද, ගන්ධේද, රසේද, හතුරාද, මිතුරාද, පවද, පිනද, ධානයේද. ඒ එනදේ ඒතන් මම වුණොත් ඒ මම වෙනවා. ඒතු අහං අස්මින් ඒ මගේ වෙනවා. ඒසෝ මේ අත්තයි මගේ ආත්මය වෙනවා. දැන් එතන පැහැදිලි නේද? මගේ මම මගේ ආත්මකට ගැනීමෙන් මායයට බැඳේ කියන එකේ තේරුම අபிසංඛාර වෙනවා කියන එක. ඉතින් මේක ටිකක් ගැඹුරු කාරණයක්. සියුම් නම් නුවණකින් දකින්න ඕන දෙයක්. ක්‍රමයෙන් නුවණ වැඩුණාම තේරෙන දෙයක්. එබැවින් මේ தත්ත්වය තේරුම් ගන්න නැති තාක්කල් සමාජය බාහිර වස්තුන්ට ඉඩකඩම් වලට එහෙම නැත්නම් ශරීරයේ කොටස් වලට මේ වෙනස් වෙන ස්වභාවයට අනිත්‍ය කෙන ආගයක් දීලා ඒවා කැඩි විඳී යන හැටි බලමින් ඉන්නවා. කොහේ එතන සද්ධර්මයක් නැහැනේ. ඔබේ මුතුන් මිත්තන් ඊට පෙර ආයේ ඔය කෙස්වල අනිත්‍ය, ලොම්වල අනිත්‍ය, ඉඩකඩම් වල අනිත්‍ය බලන්න ඇති කීකේ අයින් නැති. පරලෝකීය ආයරණම කාටවත් සුගතියක් ලැබුණේ නැහැ ඊට එහා. සුගති කියන්නේ මේ කාම සුගති කියන එක නෙවෙයි. මේ මෙලෝ වශයෙන් ගත් කල මේ සංසිඳීමේ සුගතිය. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ සංස්කාරයන්ගේ අනිත්‍ය වැරදි නිසාද අපට ඒක ලැබුණේ නැත්තේ. බුදුරජාණන් වහන්සේ වදාළ සංස්කාරයන්ගේ අනිත්‍ය තේරුම් ගන්න බැරුව අපි බාහිර වස්තු සංස්කාර වශයෙන් අරගෙන ඒවා කැඩෙනවා බෙදෙනවා කියන අර්ථයක් අපි ඉගෙන ගත්ත නිසාද. දැන් පැහැදිලිව සද්ධර්ම ප්‍රතිරූපකයේ හැටි. ඉතින් අන්න තථාගතයන් වහන්සේ වදාළේ සංස්කාරයන්ගේ අනිත්‍ය සබ්බේ සංඛාරා අනිච්චාති. ලෝකයා භාවිතා කරන්නේ සංස්කාරයන්ගේ කැඩී බිඳී යාම. දැන් තේරෙනවද යාව සද්ධම්ම ප්‍රතිරූපකං ලෝපේ උප්පජ්ජති කියලා. මේ බහුතරයක් භාවිතා කරන සද්ධර්ම ප්‍රතිරූපකේ ලෝකේ භාවිතා වෙනවා. ඒ නිසා සද්ධර්මයේ යට වෙලා අන්තර්ධාන වෙලා. අපිට මේ රට හදන්න ඕන නම් මේ මිනිස්සුන්ට ධර්මයේ සරණින් සැනසෙන්න ඕන නම් ඒක සද්ධර්ම ප්‍රතිරූපක වලට කරන්න බෑ. අපි සද්ධර්මයේ තේරුම් අරගෙන ඒ සද්ධර්මයෙන් පෙන්වන බලන්න හැටි ඉගෙන ගන්න වෙනවා. එතකොට සබ්බේ සංඛාරා කොහෙද තියෙන්නේ? මම දකින්නේ සබ්බේ සංඛාරා තිබෙන්නේ රූප වේදනා සංඥා සංකාර කියන සංකාර ස්කන්ධය තුළ. අපි ස්ත්‍රී හෝ පුරුෂ ගිහියෝ පැවිදි වශයෙන් පස්දරෙන් අරමුණු ගැනීමේදී කටයුතු කරනු ලබන්නේ මේ අරමුණක් සමග. අරමුණට රූපේ, ශබ්දේ, ගන්ධේ, රසය, පව, පින, ධානය ඕන වචනයක් කියන්න පුළුවන්. අතක තබා ගන්න. එතකොට ඒ රූපේ සම්බන්ධයෙන් ගත් කල, ශබ්දේ සම්බන්ධයෙන් ගත් කල, ගන්ධේ සම්බන්ධයෙන් ගත් කල, නැත්නම් පව සම්බන්ධයෙන් ගත් කල, පින සම්බන්ධයෙන් ගත් කල මේ හැම එකක්ම පංචද්වාරික හෝ මනෝද්වාරික ආරම්මණයක්. හෙවත් රූපයක්. ඒ රූපය වේදනාවෙන් විද සංඥාවෙන් හඳුනා සංකාරයෙන් බැඳී විඥාණයෙන් විශේෂයෙන් දැන ගැනීම නැමැති මේ ඒකීය ක්‍රියාවලියට හැමෝටම එකඟ වෙන්න වෙනවා. එතකොට යම්කිසි පුද්ගලයෙක් මේ පංචස්කන්ධයට එන සංඛාරයේදී ඒ සංඛාරයේ සමග ඇලෙයිද ගැටෙයිද මුලා වෙයිද? ඒකට කියනවා ලෝභ දේශ මොහ කරනවායි කියලා. ඒකට කියනවා ඒතං මම යතුහමස්මින් ඒසෝ මේ අත්තා කියලා. ඒ කියන්නේ මගේ මම මගේ ආත්ම හිවත් නිත්සුඛාත්ම වශයෙන් දකිනවා.
බුදුරජාණන් වහන්සේ ජීවත් වුණු සමාජයේ හිටපු අය කිසියම් ආකාරයක ප්‍රගතිමාවතක් හෙව්වා, අනුගමනය කළා. මේ ප්‍රගතිමාවතේ පහළ මේක තමයි පාපය කියන්නේ. ඒක ප්‍රගතියක් නෙමෙයි දුගතියක්. ප්‍රගතිමාවතේ ඊට එහා ආපු එක තමයි අර දුගතිය පුණ්‍යාවි සංකාරය, ඊට වඩා හොඳ එකකට අවතීර්ණ වුණා පුණ්‍යාවි සංකාරය. ඊටත් එහා ගිය ප්‍රගතිමාවට අවතීර්ණ වුණා ආනිජ්ජාවි සංඛාරය. මේ බුදුන් වහන්සේ පහළ වුණ සමාජයේ මේ සංඛාර තුනෙන් පවෙන් පරලෝ යාම, පිනින් පරලෝ යාම, ධානයෙන් පරලෝ යාම කියන මේ තුනට සම්බන්ධ පිරිස් හිටියා. ඇයි වුන්ට එකක් අතාරිනකොට තව එකකට යන ගමන නවත්තන්න බැරුව යාමක් තීරණය වුණේ? බුදුන් වහන්සේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ නැවැත්ම නිර්වාණය කියනවා. මේ පැවැත්මක් තමයි තියෙන්නේ කාම රූප අරූප වාත්‍රය හරහා. ඇයි ඒ නැවැත්ම භාවිතා කරන්නට අවශ්‍ය සදහම් කියන අවබෝධය උන්ට තිබුණේ නැති නිසා. ඔවුන් හිටියේ ඒ සංඛාර කෝක හෝ අල්ලාගත්තාම ඒක යතං මම යතු හමස්මින් ඒ සෝමේ ආත්තා කියන අර්ථේ. එහෙම නැත්නම් ඒකට කියනවා නිත්‍ය සුඛාත්ම කියලා. තේරෙනවද බුදුවරයෙක් පහළ නොවන සමාජයේ පුද්ගලයෙක් මොනතරම් ප්‍රගතිගාමී ගමනක ගියත් ඒක නිත්‍ය සුඛාත්ම සංකල්පයේ ඇතුළේ කියලා. එතකොට අபிසංකරෝති යරුණහම සංඛාරංච නිරෝධයට යන්න බෑ. දැන් මේකට තව හොඳ අරුතක් ගන්න පුළුවන් ගාථාවකුත් තියෙනවා. ඔය කුද්දක නිකායේ සූත්‍ර ගණනාවක මේක තිබෙනවා. ජීවත් වෙන්න ගිහින් යම් කිසි දුකක් හට ගන්නවා නම් යං කිංච දුක්ඛං සම්භෝති සබ්බං සංඛාරපච්චයා. ඒ සියලු සංස්කාරයන් ප්‍රත්‍යයෙන් හේතු වීමෙන් සංඛාරංච නිරෝධේන නති දුක්ඛස සම්භවෝ. සංඛාර නිරෝධ කිරීමයි බුදුන් වහන්සේගේ ගැන්වීම, සංඛාර රැස් කිරීම නෙවෙයි. සංඛාර නිරෝධයෙන් හටගන්න දුකක් නැහැ කියලා තියෙනවා. අන්න සංඛාර කියන්නේ බාහිර ද්‍රව්‍ය නෙවෙයි කියන හොඳ උදාහරණයක් එතනක් තියෙනවා. ඔය ඇමරිකාවේදී හැතින ඉඩමක් නිසා මොකද අපිට දුකක් හටගන්නේ නැහනේ. අනුන්ගේ දත්තරණයි කියලා අපිට දුකක් හටගන්නේ නැහනේ. එහෙනම් සයන්න බින්දුව අල්ප්‍රාණ කායන නෙමෙයි පෙන්වන්නේ. සබ්බං සංඛාරපච්චයා. සසර ගමනේ ජාති ජරා ව්‍යාධි ශෝක මරණ නැත්නම් පංච උපාදානස්කන්ධයේ දුක හට ගන්නවා නම් ඒ පුණ්‍යාභි හෝ අපුණ්‍යාභි ආනිජ්ජාභි සංඛාර නිසා. අන්න බුදුන් වහන්සේ පහළ වුණ සමාජයේ බුදුන් වහන්සේ හැරුණ විට අනිත් අය සංඛාර රැස් කරන්නන්. එතකොට උන්ට සංඛාර රැස් වෙන්නේ සංඛාර නිත්සුකාත්ම නිසා. ඒක ඔවුන්ගේ ධර්මය. මේ සංඛාරංච නිරෝධේන සංඛාර නිරෝධයෙන් දුකක් හටගන්නේ නැති සංඛාර නිරෝධයට මාර්ගය එලිකලේ තථාගතයන් වහන්සේ පමණයි. අන්නේ භාවිතා කිරීමයි සද්ධර්මයේ සරණ. ඒක සද්ධර්ම ප්‍රතිරූපකයක් නෙවෙයි. මේ සමාජයේ කොතන කොහේ කවුරු හිටියත් තමන් ඉන්නේ සද්ධර්ම ප්‍රතිරූපකයද කියන එක තේරුම් ගන්න. ඒ ප්‍රතිරූපකයට අවශ්‍ය නිවීම සැනසීම ලබා දෙන්න බෑ. ලියන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, ඉගෙන ගන්න පුළුවන්, උගන්වන්න පුළුවන්, පාණ්ඩිත්‍ය ප්‍රකාශ කරන්න පුළුවන්. අනුගමනීය ප්‍රතිපදාවකට යන්න බෑ. දැන් අපි තේරුම් ගන්න එහෙනම් සබ්බේ සංඛාරා අනිච්ඡාති. තමන්ගේ හිතට පස්දරින් හෝ මනෝද්වාරයෙන් එන්නේ මොකක්ද? පංච උපාදානස්කන්ධයක්. ඒකේ මොනවද තියෙන්නේ? සංඛාර තියෙනවා. ඒක අපුණ්‍යාභි පුණ්‍යාභි වෙන්න පුළුවන්. ආනිජ්ජාභි නෑනේ සාමාන්‍ය සමාජයේ. ඒකට අහු වුණාම ඒතන් මම ඒතු හමස්මින් ඒසෝමේ අත්තා සංකල්පයෙන් කටයුතු කිරීමේදී හේතු ඉතුරු වෙනවා. ඒකට ප්‍රමාදය කියනවා. ඒකට ආයුනසෝ මානසිකාරය කියනවා. ඒක සද්ධර්මයේ වන්නේ නෑ. දැන් මේ සංඛාරයේදී භාවිතා කරන්න උන සද්ධර්මයේ කුමක්ද? ප්‍රඥාවෙන් දකින අනිත්‍යනේ. ප්‍රඥාවෙන් දකින අනිත්‍යද සිද්ධ වෙන්න ඕන ඉස්තර නැතිවීම නෙවෙයි. ප්‍රඥාව නැතුව දකින නිට්ටයේදී මගේ මම මගේ ආත්ම කොට ගැනීමෙන් කර්ම රැස්සේ. ඔකොටම හරි එක. එහෙනම් මගේ මම මගේ ආත්ම කොට නොගැනීමෙන් කර්මක් ෂේ වේ. අන්න මගේ මම මගේ ආත්ම මගේ නව මම නව මගේ ආත්ම නව කියන එක නෙවෙයිද සංස්කාරයන්ගේ අනිදුක්ඛානාත්ම කියන්නේ. සංස්කාරයන්ගේ අනිදුක්ඛානාත්මය නැත්නම් පංචස්කන්ධයේ අනිදුක්ඛානාත්මය බලන්න කියලා නෙවෙයිද වක්කලීට වදාළේ බුදුන් වහන්සේ. බුදුන් දකින්න නම් උන්වහන්සේ මනාව පැහැදිලි කරවා දාලා ඒක. සබ්බං රූපං ළඟද දුරද
ඇතුළේද පිටද ඈතද විශාලද 11 වර්ගයක් පැහැදිලි කරමින් නේතං මම නේතු හමස්මින් මේසෝ අත්තාති සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. ඒ නේද බුදුන් වහන්සේ වදාලා නිත්‍ය. අන්න අපට දැන් තේරෙනවා. සංස්කාර සංඛාර පද දෙකක්. සංස්කාර වස්තු ද්‍රව්‍ය. ඒ අනිත්‍ය අපට අදාළ නැහැ. ඒක ලෝකෙ සිදුවෙන සම්මසිත පෘථග්ජනයින්ගේ වැඩක්. ඒකෙන් දුක සංසිඳෙන්නේ නැහැ. සංඛාර එකයි එන්නේ හිතට. අපුණ්‍යාවි පුණ්‍යාවි ආනිජ්ජාවි අපි රැස් කරපු දේවල්. ආමොහතට අපි ඒකට වහල් වෙනවා වසඟ වෙනවා නම් අපි මගේ ආත්ම හේවත් නිත්‍යසුඛ ආත්ම සංකල්පයෙන් ප්‍රතික්‍රියා දක්වන්නට යනවා. අපට ප්‍රමාදයක් කරුණාම යෝනිසෝ මනසිකාරයක් නැහැ. අයෝනිසෝ මනසිකාරයක් තියෙන්නේ. අපිට සිහියෙන් කටයුතු කිරීමක් නැහැ. අසිහියෙන් කටයුතු කිරීම තිබෙන්නේ. දැන් යදා පඤ්ඤාය පස්සති. මේ සත්‍ය සසර ඇවිදින්නේ සංකාර රැස් කිරීම කියන එක තේරෙනවා නම් මේ තේරුම් ගත්ත පුද්ගලයා අபிසංකාරයකට මොනම අபிසංකාරයකටවත් කැමති වෙන්නේ නැහැ. එහෙමනම් අපි පුණ්‍යාபிසංකාරයේත් අபிසංකාරයක් බවට පත් වෙන්නේ නැතුව පුණ්‍ය ක්‍රියාව කරන්න පුළුවන්. අපුණ්‍යාபிසංකාරයේදී අනිජ්ජාபிසංකාරය දැනටසා කතා නොකරමු. ඒන සංඛාරය නිරෝධ කරන්නට හේතු විතරණ කර අවසන් කරන්නට කල්පනා කරනවා නම් එතන ක්‍රියාත්මක වෙන්නේ අනිත් දුක්ඛ අනාත්ම නම් වූ සත්‍ය සබ්බේ සංඛාර අනිච්චාති. එතකොට ඒ දැක්කේ S දෙකෙන් නෙවෙයිනේ. ඒ දැක්කේ භවගාමිත්වයට හේතු ඉතුරු වෙන්නේ මගේ ආත්ම කොට ගත්ත බව තේරෙනවා නම් භවගාමිත්වයට හේතු ඉතුරු නොවේ අවසන් වෙන්න මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන හේවත් අනිත් දුක්ඛ අනාත්මය පිළිගන්න වෙනවා. දැන් මේ සද්ධර්මයේ නේද? ඒ ඇරුණාම අනිත් ඔක්කොම සද්ධර්ම ප්‍රතිරූපක නේද? අර සද්ධම්ම ප්‍රතිරූපක සමාජයේ බලවත් වීම තුළ මේ සද්ධර්මයේ යටපත් වීම තුළින් බෞද්ධ අනාත වුණා නේද? ඔවුන්ට ප්‍රාර්ථනා කරන නිවනක් කරුණාම ඒ මොහොතේ ලබා ගන්න නිවනකටපත් වෙන්න බැරි වුණා නේද? දැන් සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රයේ ඉගැන්වීම් සත්‍ය නේද එතකොට? මම මේ එක වචනයකින් විතරයි කතා කළේ. වචන ගණනාවකින් කතා කර හැකියි අපට. නමුත් අපි එකක් දෙකකින් පැහැදිලි කරන්න ඉන්නේ එහාට හිතන්න. එතකොට තථාගතවරු ඉදිරිපත් කරවදාලා වූ ගැඹුරුම දහම සංඛාරා අනිච්ඡාති. අනිත්‍ය දුක්ඛ අනාත්ම. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම පදේ කොහොමද සිංහලෙන් විස්තර කරන්නේ? යදනිච්ඡං තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා. යමක් අනිත්‍ය නම් ඒක දුකක්, දුකක් නම් ඒක අනාත්මයි. පුළුවන් නම් මේක අනුගමනය කරලා දුකින් මිදෙන්න. මේ පාලිය සිංහලට පරිවර්තනය කරන්න ගිහින් අන්න සම්මුතියට ගොඩට ආපු හැටි. යමක් අනිත්‍ය නම්. එතකොට යමක් කියන්නේ මොනවද? වතු පිටේ දිවිකඩන් දහරක බානද ගෙවල් දරවල්ද? නමුත් මේ යදනිච්ඡං යම් පදයට එන්නේ මොකේටද? පුණ්‍යාවි අපුණ්‍යාවි අනිජ්ජාවි සංඛාර යමක්. එතකොට යමක් මගේ නම් ඒක මම නම් මගේ ආත්මය. යමක් මගේ නොවේ නම් මම නොවේ මගේ ආත්මය නොවේ. යදනිච්ඡං යමක් මගේ නොවේ නම් දුක්ඛ මම කොට ගන්න කිසිවක් නැහැ. තන් දුක්ඛං. එහෙනම් ඒක මගේ ආත්මය ගන්න බෑ. මේ මගේ ආත්මය කියන වචනේ මෙතන පාවිච්චි කරන්නේ ජීවිතේට නෙමෙයි. ඒසෝ මේ අත්තා. ඒ මොහොතේ ආපු හැඟීම මගේ ආත්මය. එහෙනම් හැම දෙයක් අල්ලගත්තාම මගේ වෙනවා, මම වෙනවා, මගේ ආත්ම වෙනවා. ඒක තමයි භවගාමී ප්‍රතිපදාව. ඒක බුදුහාමුදුරුවෝ පහළ වෙන විට කාම රූප අරූප භවත්‍රය ඔස්සේ මගේ ආත්ම සංකල්පය විහිදී තිබුණා. ඔවුන් භවගාමී ඇරුණාම භව නිරෝධගාමී වුණේ නැහැ. එහෙනම් දැන් භව නිරෝධගාමී ප්‍රතිපදාවක් නෙවෙයි තථාගතයන් වහන්සේ පැහැදිලි කරවදාලේ. තථාගතයන් වහන්සේ සංඛාර රැස් කරන එකක්ද සංඛාර නිරෝධ කරන එකක්ද වදාරලා තිබෙනවා. සංඛාරංච නිරෝධේන. එහෙනම් නිරෝධ වෙන්නේ කොහොමද? නිරෝධ කියන එකේ තේරුම හේතු ඉතුරු වෙන්නේ නැති වෙන්න අවසන් වෙනවායි කියන එක. වර්තමාන ස්කන්ධ පංචකයේදී අපට හේතු ඉතුරු වෙන්නේ මගේ ආත්ම හේවත් නිත්සුකාත්ම කියන වැරදි සංකල්පයේදී. ඒකට ධම්මං සරණං ගච්ඡාමි නෙමෙයි කියන්න තියෙන්නේ අධම්මං සරණං ගච්ඡාමි.
ඒ අදම්මං සරණං ගච්ඡාමි කියන මොහොතට ඒ මොහොතටමයි මතක තබා ගන්න පස්සේ නෙමෙයි. මඤ්ඤ මානෝ කියන තැනටමයි අමඤ්ඤ මානෝ යොදන්න ඕනේ. එතකොට මොකද්ද වෙන්නේ? සසර දුකින් මිදීමට සංඛාර ජාති තුන රැස් කිරීමේදී කාම රූප අරූප භවත්‍රය යන ගමනින් අත මිදීමට වර්තමාන උපාදානස්කන්ධයේදී ඒ සංඛාරය මගේ කොට මම කොට මගේ ආත්ම කොට නොගනිමින් අනාගතයට හිතුරු නොකර අවසන් කරනු හැර වෙන මොනවද කරන්න තියෙන්නේ? තරුණ රුක්ක සූත්‍රයේ තියෙන උදාහරණය කුමක්ද? සංයෝජන සූත්‍රයේ තියෙන උදාහරණය කුමක්ද? ඉදිරියට ඔබට අහන්න හම්බ වෙයි. මේ පෙන්නන තැනම තමයි මේ හැම එකක්ම තියෙන්නේ. අන්න අපට දැන් තේරෙන්න ඕන එහෙමනම් මේ ත්‍රිලක්ෂණය කියන වචනේ දේශනා කරලා තියෙන්නේ පංච උපාදානස්කන්ධය තුළ බලන්න. බාහිර වස්තු වල බලන්න නෙමෙයි. ඒ පංච උපාදානස්කන්ධය තුළ ත්‍රිලක්ෂණය නකනා කියනවා තිලකුණු වඩනවායි කියලා. තිලකුණු වඩනවා කියන එකේ තේරුම අபிසංකාරයට හේතු ඉතුරු නොවි අවසන් කරනවා කියන එක. කර්මක්ෂය කරනවා කියන එක. එතකොට මේ සංඛාර ධර්මයන්ගේ අනිදුක්ඛානාත්මය තමයි කෙනෙකුගේ කර්මක්ෂය කරලා දෙන්නේ. කර්මක්ෂය කිරීමෙන් කම්මක්ඛය දුක්ඛක්ඛය යන්නේ. කර්මක්ෂය වෙන හැටි තේරෙන එකට තමයි ආසක්ඛය ඥානය කියන්නේ. බලන්න. මූලික ධර්මයේ වරද්දාගෙන තව මොන දේවල් කර හිටියත් ඒවා ඔක්කොම අபிසංඛාර ගණයට වැටෙනවා ඇරුණාම සංඛාර නිරෝධයට වැටෙන්නේ නැහැ. තවත් විදිහකින් කියනවා නම් පෘථග්ජන කියන ඔක්කොම අபிසංඛාර රැස් කරන අය. සංඛාර නිරෝධ කරන අයට ආර්ය පුද්ගලයෝයි කියලා කියන්නේ. එතන මේ ආර්ය පුද්ගලයන් සඳහා තියෙන භාවනාවක් තමයි තිලකුණු වැඩිම කියලා කියන්නේ. ඒක දන්නේ නැති නිසා තමයි අපිට දාන සීල භාවනාවල තියෙන පුණ්‍ය ක්‍රියාවත්තු භාවනාවක් කරමින් ඒක බුදුන් වහන්සේ වදාළ නිවන් මඟ කියලා රැවටෙන්න වෙලා තියෙන්නේ. තවදුරටත් මේවා මනාව පැහැදිලි වෙන්න ඕන. තවත් එක වචනයක්වත් අපි අරන් මේක කතා කරන්න ඕන. මේක වචනයයි කතා කළේ මෙච්චර. දැන් අපි කතා කළා රූප වේදනා සංඥා සංකාර කියලා පහක් ගැන. මෙයත් බහුතරයක සද්ධර්ම ප්‍රතිරූපයක් වෙලා නැද්ද? ඔබ මතක තියාගන්න ඕන කාරණය. මා ඉගෙන ගත්ත පොත මට ඉගන්වූ ගුරුවරු අවුරුදු 30කට 40කට 50කට පෙර මේ රූප වේදනා සංඥා සංකාර පහ උගන්වන්නේ රූප කියන්නේ ශරීරය කියලා වේදනා සංඥා සංකාර කියන්නේ නාම කියලා. අදටත් බහුතරයක් බිහි සමාජය හෝ පැවිදි සමාජය මේ පංචස්කන්ධ විග්‍රහය මෙහෙම තමයි කරන්නේ. ඇයි වුන් එතනින් එහාට ඒක හෙව්වේ නැත්තේ මම අහන්නේ. කවුරුවත් කිව්ව පමණින් පිළිගන්න කියලා නෑ නේද තථාගතයන් වහන්සේ. රූප වර්ග දෙකක් තියෙනවා. අභිධර්මයේ උගන්වනවා පුද්ගලයාගේ ශරීරයේ 8 රූපයක් වශයෙන්. ආහාරයේ පඨවි ආපෝ තේජෝ වායු හතරෙන් වශයෙන් ගන්නවා. ඒ නිසා උපදින ශරීර රූපාදාය රූප කියනවා. එතකොට 8 රූපේ රූප පඨවි ආපෝ තේජෝ තමයි. 8 රූපේ රූපයි පංචස්කන්ධේ රූපයි එකක් වෙන්නේ කොහොමද? අන්න හොයලා බලන්න ඕන තැනක්. 8 රූපේ රූප පුද්ගලයෙක් වශයෙන් ගන්නා වූ ආහාරය වෙනස් වෙලා හැදෙන જાතිය. කේසාලෝමා නකදන්තා තචෝති දෙස් කොට්ටාස. පංචස්කන්ධේ රූප. පංචස්කන්ධේ රූප දොරවල් පහට සහ මනෝද්වාරයට ගන්න අරමුණු මත සකස් වෙන දෙයක්. ඔබට තේරෙනවනේ මේක? චක්කුසෝත ගාන ජීවහා කාය මන දොරවල් 6යි. දොරවල් 6ට ගන්න අරමුණු වලට කියනවා රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම. එතකොට රූප 6ක්, වේදනා 6ක්, සංඥා 6ක්, සංකාර 6ක්, විඥාන 6ක්. රූප 6ක් කියලා කියන්නේ නෑ ඒකේ. නමුත් වේදනා සංඥා සංකාර 6ක් කියන එක සත්අට්ඨාන කුසල සූත්‍රයේ පෙන්නනවා. එතකොට වේදනා 6ක්, සංඥා 6ක්, සංකාර 6ක්, විඥාන 6ක් පහළ වෙන්නේ දොරවල් 6ෙන් ගන්න අරමුණු මුල් කොටගෙන නෙවෙයිද? දොරවල් 6ෙන් ගන්න අරමුණු රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප නෙවෙයිද? මේ කය රූප වශයෙන් ගත්තාම තණ්හා 6කට ගලපන්න බෑ. මම මේ සද්ධර්මයේ සහ සද්ධර්ම ප්‍රතිරූපකේ තේරුම් ගන්න විතරයි මේ උදාහරණය පෙන්නන්නේ. නැත්තම් ඊට පෙර මම මේවා කියලා තියෙනවා. ඔබ දන්නවා තණ්හාව නැති කරන්න ඕනේ කියලා. පොතෙන් ඉගෙන නැති කාම භව විභව කියලා තණ්හා තුනකුත්. අපි ඒ භව විභව පැත්තකින් තියලා කාම ගන්න. කාම තණ්හා කීයක් තියෙනවද? කාම තණ්හා තියෙනවා රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා 6ක්. මේ 6 හටගන්නේ කොහේ කියලාද සතිපට්ඨාන සූත්‍රයේ පෙන්නන්නේ?
ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිතින් චක්කු ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හාය uppajjamaano uppajjati. එතන විසමානෝ නිසති එත්ත පහියමානෝ පහියති. ඇහැට අරමුණු ගන්න ගියාවම පිය රූපයක්. රූපේ නිසා හට ගන්නවා රූපයට ඇලීම. එතකොට ඒකට කියනවා රූප තණ්හාව. ඇලෙන්න ඒක වාසය කරනවා. ඊට පස්සේ ඒක තේරුම් ගන්න පුළුවන් නම් ඇසට හමු වන රූපේ තිබෙදී තණ්හාව ප්‍රහීන කරන්න පුළුවන්. ඒක ප්‍රහීන වීමේදී ඇස කන නාසය දිව කය කියන දොරවල් 6කින් තණ්හා 6ක් අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලලා ප්‍රහීන කරන්න ඕන. තණ්හා 6කට ගලපන්න පුළුවන් ද පංචස්කන්ධේ රූප කියලා ශරීරය ගත්තම පංචස්කන්ධේ රූපය එතකොට සද්ධර්ම ප්‍රතිරූපකයක් නෙවෙයිද? පංචස්කන්ධේ රූප කියන්නේ ශරීරය වශයෙන් විග්‍රහ කරන එක අද නෙමේ සියවස් ගණනාවක් තිස්සේ අපි අමාරුවේ දාපු සද්ධර්ම ප්‍රතිරූපකයයි. ඔබ නෙමේ ඔබේ අත්තමුත්තා. ඔබේ ගුරුවරයා නෙමේ ඔබේ ගුරුවරයාගේත් ගුරුවරයා. ත්‍රිපිටකයේ පාදක කොටගෙන යම් තාක් මේ රටේ লীලා තියෙනවා නම් පොත්පත් ඒ ඔක්කොගේම දැනට තියෙනවා අලුතෙන් ලියපු ඔක්කොම ලියලා තියෙන පංචස්කන්ධේ රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ වායු හතරක ශරීරයට නෙවෙයිද? නමුත් මේක වචනයක් පෙන්වන්නම්. චත්තාරෝ මහා භූතා පච්චය රූපක්ඛන්දස පඤ්ඤාපනාය. අර බාහිරේ තියෙන ද්‍රව්‍ය වලට කියනවා රූපය, ශබ්දය, ගන්ධය. චත්තාරෝ මහා භූතා ඔක්කොම. ඒක ප්‍රත්‍ය වීමෙන් ඇසේ නම් රූපස්කන්ධය, කනේ නම් ශබ්ද රූපස්කන්ධය, නාසයේ නම් ගන්ධ රූපස්කන්ධය හට ගන්නවා. ඒකයි රූපක්ඛන්දස පඤ්ඤාපනාය කියන්නේ. පච්චය ආරව ප්‍රත්‍ය වීමෙන්. අපිට රූප තණ්හාව තියෙන්නේ බාහිර දෙයක් නිසා නෙවෙයි. අපේ හටගත්ත හිතේ හටගත්ත රූපේ තමයි අපි හතරා හෝ මිතුරා බවට පත් කරගන්නේ. ඇලෙන හෝ ගැටෙන බවට පත් කරගන්නේ. එවිට ඔබට පැහැදිලිව තේරෙන දෙයක් තමයි රූප වේදනා සංඥා සංකාර ස්කන්ධ පහ කියන එක ජීවිතේට එකපාරක් ඉපදිලා නැසෙන එකක් නෙවෙයි. ඒක මොහොතක් පාසා ඉපදින්න නැසෙන එකක්. ඒ මොහොතකින් උපදින එක ඇසෙන් නම් රූප රූපේ, කනෙන් නම් ශබ්ද රූපේ, නාසයෙන් නම් ගන්ධ රූපේ, දිවෙන් නම් රස රූපේ. ඒ රූප මුල් කොටගෙන නෙවෙයිද වේදනා සංඥා සංකාර හටගන්නේ. ඒ රූප මුල් කොටගෙන නේද රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා වලින් අපිට බැඳිලා තිබෙන්නේ. අපි තව වචනයක් එතෙන්ද ගනිමු. චක්කුණා රූපං දිස්වා uppajjati මනාපං uppajjati අමනාපං අයං රූපස්ස ආස්වාදෝ. සම්බුද්ධත්ව සූත්‍රයේ පෙන්වනවා තථාගතයන් වහන්සේ රූපේ ආස්වාදය දැකලා ආදීනව දැකලා මිදුණෙන් පස්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ කියන්නේ. රූපේ ආස්වාදය කියන්නේ ශරීරයේ ආස්වාදය කොට ගත්තොත් මේක කරන්න බෑනේ. ඒ මොකද්ද? චක්කුණා රූපං දිස්වා. ඇහැට රූපයක් හමු වුණාම ඒ රූපය මුල් කොටගෙන උපදිනවා සුඛං සෝමනස්සං සැප සතුටක්. අයං එයයි රූපේ ආස්වාදය. දැන් රූපේ ආස්වාදය කියන ශරීරයේ ආස්වාදයේද රූප ආරම්මණයේ ආස්වාදයේද. සෝතේන සද්දං සුත්තා uppajjati සුඛං සෝමනස්සං අයං සද්ද රූපස්ස ආස්වාදෝ. කනට ශබ්දයක් ඇහුනහම අන්න බාහිර පඨවි ආපෝජෝ මුල් කොටගෙන මේ ශබ්ද රූපය කෙරෙහි අපේ කැමැත්තක් හෝ අකමැත්තක් හට ගන්නවා. එතකොට ඒක රූපස්ස ආස්වාදෝ. දැන් රූපේ ආස්වාදය කියන එක රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, පොට්ටබ්බේ හයකම තියෙනවා නේද? හයම ආස්වාදයේ ආදීවන දැකලා මිදෙන්න ඕන නේද? ශරීරය කියලා රූප ගත්තාම මේ හයෙන් මිදෙන පාරක් නෑ නේද මේ සමාජයේට? එබැවින් පංචස්කන්ධේ රූප, පඨවි, ආපෝ, තේජෝ යන සද්ධර්ම ප්‍රතිරූපකයයි. පංචස්කන්ධේ රූපය anu රූප ආරම්මණයයි, සද්ධාරම්මණයයි, ගන්ධාරම්මණයයි, රසාරම්මණයයි, පොට්ටබ්බාරාමයයි. ඒ ආරම්මණය තමයි වේදනාවෙන් විද සංඥාවෙන් හඳුනාගෙන සංකාරයෙන් බැඳී විඥාණයෙන් විශේෂයෙන් දැනගන්නේ. එතකොට කෙස්සල අනිත්‍ය බලලා හරියන්නේ නැහනේ. වතු පිටි වල අනිත්‍ය බලලා හරියන්නේ නැහනේ. පංචස්කන්ධයෙන් පංචස්කන්ධයට, පංච උපාදානස්කන්ධයෙන් පංච උපාදානස්කන්ධයට. ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරොන්තෝ සෝතාපට්ටි පලං සච්චි කරෙය්‍යාති කියලා නැද්ද සීල සූත්‍රයේ? ඒ අනිදුක්ඛානාත්මය ඇහෙන් බලන්න බෑ. ස්කන්ධ පංචකයෙන් පංචකයට පංච උපාදානස්කන්ධය හට ගන්නා විට අමඤ්ඤමානෝ තුලින් මමකට නොගැනීම තුලින් ඉදිරියට හේතු නොතිර නොවි අවසන් වෙන මේ අල්ලා නොගැනීමේ නුවණින් දකින අනිත්‍ය බලන්න වෙනවා. දැන් මොකද්ද රහස? රහස මෙහෙමයි. බුදුර ලෝකෙට පහළ වෙන තාක්කල් ලෝකයාගේ දැක්ම නිත්‍ය සුඛාත්ම. ඒ නිත්‍ය සුඛාත්මේ ප්‍රභේදයක් තියෙනවා පාපින ධානය. පව නිත්‍ය කොට ගත්ත පුද්ගලයා ඒක හොඳ නෑ කියලා පිනට බර වෙනකොට පින නිත්‍ය කොට ගන්න වැරද්ද උට තියෙනවා පෘථග්ජන භාවයේ.
පිනේ විපාක අල්පයි කියලා තේරුම් ගත්තාම ධානයට ගියාම ධානයෙන් සුඛාත්මක කරන්න පුරුද්ද තියෙනවා. අන්න සදහම් හමු වෙනතුරු මේ කාම රූප අරූප භවත්‍රයේ නිත්සුඛාත්මකට ගැනීමෙන් භවගාමී වීම ඇරුණාම භව නිරෝධගාමී වෙන්න කාටවත් බැරි වුණා. ඒ නිසා අපි එකට කියනවා මායාව විසින් රවට්ටපු මාර බන්ධනය කියලා. මාර බන්ධනේ එකක් හොඳ නෑ කියනකොට තව එකක් පෙන්වලා ඒ පැත්තට යන්න කියලා කියනවා. අපි දන්නේ අපි මාර රැවට්ටු බව. මේ මාරයා මේ සමාජය රවට්ටලා තියෙන මෙසේ විදිහට නෙමෙයි. එක වදනකින් මම කියන්නම්. කිසි විටකත් සැබෑ ස්වරූපෙන් මාරයා එන්නේ නැහැ. නරක දෙයක් හොඳයි කියලා පෙන්නලා හොඳ මුවාවෙන් තමයි අපි රවට්ටනවායි කියන්නේ. එහෙනම් ඔබේ ජීවිතේ මම පසු කාලිනව පැහැදිලි කරන්නම් කාලෙකදී මේ මාර බන්ධනට මේ සමාජයේ මොනතරම් අහු වෙලා ඉන්නවද කියලා. මාරයෝ කොච්චර අපේ රටේ අපිව මුලා කරනවද කියන එක. එබැවින් ඔබට දැන් තේරෙනවද මේ කෙලෙස් නසන්ට බැරි වුණේ ආසවක්ෂය කරන්නට බැරි වුණේ ප්‍රධාන කාරණේ මේ සබ්බේ සංඛාරා පදයට කාය වචී මනෝ හෝ බාහිර වස්තු කියන පදේ යොදපු නිසා බව. ඔබට රූප තණ්හාව ශබ්ද තණ්හාව මේ මොහොතේදී ෂය කරන්නට උපජ්ජමානෝ නිවසමානෝ පහියමානෝ එක තැනමනේ. ඇහි කනේ නාසයේ දොරවල් හයෙන්ම තණ්හාව ෂය වෙන්න ඕන. ඒ ෂය වෙන්න නම් ඒ රූප, ඒ ශබ්ද රූප, ඒ ගන්ධ රූප, ඒ රස රූප මගේ නොවන, මම නොවන, මගේ ආත්ම නොවන බවට මේ මොහොතේ බලන්න ඕන. ඒ බලන දොර වැහුණා නේද? ඔබට රූප කියන්නේ ශරීරය කියලා ගත්ත නිසා. දැන් තේරෙනවද සද්ධර්ම ප්‍රතිරූපයකින් ප්‍රතිඵල ලබන්න බෑ කියලා? දැන් තේරෙනවද මේ බොරු පඹයක් කියලා මිනිස්සෙක් නෙමෙයි කියලා? සැබෑ මිනිස්සයා ගොවිතැන් කරන්නේ. සැබෑ මිනිස්සයාට ඒක වැඩ කරන්න පුළුවන්, පඹයට පුළුවන් බලන් එන්න විතරයි. වරද්දාගත්ත පංචස්කන්ධයට පංච උපාදානස්කන්ධය අනිත්‍යයට ලියන්න කියන්න පාඩම් කරන්න පුළුවන්. ආශ්‍රය කරලා ෂය කරලා දෙන්න බෑ. ආශ්‍රය ෂය කරන්න ඕන නම් සැබෑම ධර්මයේ ගන්න වෙනවා. මේ වචන දෙකක් විතරයි මම ගත්තේ. තව ඕන තරම් ගන්න පුළුවන්. නමුත් ඒ වචන දෙක ඔස්සේ හිතන්න. මෞපිය પરම්පරාවෙන් ආව කියලා හෝ ගුරු પરම්පරාවෙන් ආව කියලා හෝ වැරදි නම් වැරදි. ඒක තමයි බුදුන් වහන්සේ වදාරන්නේ සද්ධර්මයේ අතුරුදහන් වෙනවා සද්ධර්ම ප්‍රතිරූපකයක් ලෝපේ ඉපදුනහම. මේ වැරදි සද්ධර්ම ප්‍රතිරූපකය අපට සද්ධර්මයේ වසා දෙමින් භවගාමී කරලා තියෙනව නේද අපි? අපට විනෝදගාමී වෙන්න බෑ. අපිට අනාගත බුදුහාඳුරෝ හම්බෙන්න භවගාමී වෙන්න තමයි පෘථග්ජනයට පුළුවන්. මාර්යා මේ පාර හදලා දුන්නා නේද? මාර්යා අපිව රැවට්ටුවා නේද? අපට සද්ධර්ම ප්‍රතිරූපකයක් දීලා ඔන්න ඔකයි සද්ධර්මය කියන්නේ කියලා අපි රැවට්ටුවේ මාර්යා. ඒකයි මාර්යා කවදාවත් සැබෑ ස්වරූපයෙන් එන්නේ නැහැ. වෙස් වලාගෙන ඉන්නේ කියන එක. අහුවෙලා බව අපිම දන්නේ නැහැ. මේ කාරණේ තේරුම් ගන්න ඔබට පුළුවනි නම්. මේ සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රය වෙනම දවසක මම ගොඩක් විස්තර කරන්නම්. මේ උදාහරණ දෙකක් විතරයි ගත්තේ. අපට මේ සමාජය තුළ ගෞතමයන් වහන්සේ වදාළ දහම තුළින් ලෝභයේ දේශේ මොහේ ෂයවීමට පත් කරගන්න පුළුවන්කමක් තියෙන්නේ සංස්කාරයන්ගේ අනිදුක්ඛානාත්මය නුවණින් බැලීමෙන් විතරයි. ඒ පුණ්‍යාභි හෝ අපුණ්‍යාභි අනිජ්ජාභි සංකාරේ. අපි ඒ භාවිතා කරන්නේ නැතිව පරම්පරාවෙන් පාසල් අධ්‍යාපනයෙන් අනුන් කියලා දීපු අදහසින් ඉදිරිපත් කරගත්ත ස්ථිර නැති බවක්, අනියත බවක්, ඇස්සෙන් පේන අනිත්‍යක් භාවිතා කරන තාක්කල් අපට ධම්මං සරණං ගච්ඡාමි නෑ. අපි සද්ධර්ම ප්‍රතිරූපකයක ඉන්නේ. එනොය අපටත් සද්ධර්ම ප්‍රතිරූපක කියලා ප්‍රකාශ කරන අය ඉන්න බව මගේ මූණට නම් කියලා නෑ. එහෙම කියන බව මට සමහර අය කියලා තියෙනවා. අප කිසිම දෙයක් ගණන් ගන්න නෑ කවුරු මොනවා කිව්වත්. ආපහු යාවි ඒගොල්ලන්ට. හැබැයි ඒ අය තේරුම් ගන්න ඕන සද්ධර්මයේ කුමක්ද, සද්ධර්ම ප්‍රතිරූපකයේ කුමක්ද කියලා. සද්ධර්මයේ ස්වභාවය තමයි ලෝභ දේශ මොහයන් චිත්තාභ්‍යන්තරයෙන් හිස්සන බව තේරෙන එක. අසත් ධර්මයේ ස්වභාවය තමයි තමන් රැවටෙන එක. ඇතුළතින් තමන්ගේ දුර්වලකම්, මෝඩකම්, ලෝභකම්, අහංකාරකම් සියල්ල තියෙනවා හැමම. කිසි වෙනසක් වෙන්නේ නැහැ. අන්න ඒක තමයි මේ ධර්ම මාර්ගයේ ප්‍රතිඵලය. චිත්තාභ්‍යන්තරයේ ලෝභ දේශ මොහයන් හිස් වෙනවා, ශූන්‍ය වෙනවා. එතකොට එතන තියෙනා වූ මේ නොගැටෙන, නොඇලෙන, මුලා නොවන ස්වභාවයට කියනවා නිවෙනවා, සැනසෙනවායි කියලා. මිනිසුන් නිවුනේ ධර්මයේ සරණින්. බුදුහාමුදුරන්ගේ ශාසනයේ ධර්මයේ හරියට සරණ කරගත්ත නම් නිවෙන්න බෑ. නිවෙන්න බෑ. මග අරින්න, ඈත් වෙන්න, පලා යන්න පුළුවන්. ගෙවල් දොරවල් වලත් ප්‍රශ්නයක් ඇති වුනහම ගෙදරින් තරහ වෙලා ගිහින් පලා යනවා.
රූපී අරූපී ධානලාභිනුත් කාම ලෝකෙන් පලා ගිහින් ටිකක් හැංගිලා හිටිය ටික කාලයක්. පලා ගියා යරුණාම සදහට මිදුනේ නැහැ. මන් දෙයත් තථාගතයන් වහන්සේ හෙලි කර වදාලා වූ සබ්බේ සංඛාරා අනිච්ඡාති පදේ අරුත ඔවුන්ට හමු වී නොතුණු බැවින්. ඔබ ඉන්නේ කොතනකුණත් කමක් නැහැ. ඒ කියන්නේ ඔබේ ඇඳුම කුමක් වුණත් කමක් නැහැ. ඔබේ ගිහි පැවිදි බව කුමක් වුණත් කමක් නැහැ. ඔබට මේ සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති කියන පදේ තේරුම් අරගෙන ඒ අනුගමනීය ප්‍රතිපදාවකට එන්න පුළුවන් වුණොත් ඔබ ආශ්‍රය කරන ගන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඔබට ඒ ධර්මයේ සරණින් නිවෙන සැනසෙන ජීවිතයක් මේ ජීවිතය තුළ ලබා ගන්නට ආරම්භක පියවර තබන්න පුළුවන් වෙනවා. තවදුරටත් අපි බහුසුත වෙන්න ඕන, ප්‍රඥාවන්ත වෙන්න ඕන. ඒ තුළින් අපි මිනිසා තුළ තිබෙනා වූ ක්ලේශ ධර්මයන් අනිත්‍ය නම් වූ ධර්මයේ සරණින් ඉවත් කොට නිවෙන සැනසෙන සමාජයක කොටස්කරුවන් බවට පත් වෙමු. ඔබට එසේ කරගන්නට ලැබේවා. ඒ තුළින් අනිත් සමාජයත් එසේ කරගන්නේ නම් එතකොට අපේ තේමාව ජීවිතයට ධර්මයේ අරගෙන සැනසෙන පිරිස මේ සමාජයේ වැඩි වෙන විට ඒ දැහැමි සමාජයක් වේවි. එසේ කර ගැනීමට අවශ්‍ය කරන්නා වූ ප්‍රඥාව වැඩි දියුණු කරගන්නට මෙම ධර්මානුශාසනාවේ කළා වූ මේ සද්ධර්මයේ සහ සද්ධර්ම ප්‍රතිරූපක පැහැදිලි කර ගැනීම පිළිබඳ අවබෝධය හේතු වාසනා වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.